අයිබෝන් ඔයාල හැම දෙනාටම යාළුවනේ වෙල්කම් බැක් ටු කල්යාණි ජැලස් වන් කින්ඩම් channel. ඉතින් මං හිතනවා ඔයාලා හැම දෙනාම හොඳින් ඇති කියලා. අද මං ඔයාලට අරගෙන ආවේ පොරොන්දුණු පරිදි බ්‍රා කට් සාරි බ්ලවුස් එකේ දෙවෙනි කොටස පපුව 40ක් තියෙන කෙනෙකුට මේ වීඩියෝ එකෙන් අද මං කියලා දෙනවා කොහොමද අපි පහසුවෙන් මේක මහගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් පුරුදු පරිදි මං ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. තවමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් විතරක් subscribe කරලා ළඟම තියෙන පුංචි bell button එකත් click කරන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ videos යාළුවොත් එක්ක share කරගන්නත් ඔයාලට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම පාවිච්චි කරන සාරි රෙදි. ඉතින් මම පොප්ලින් පාවිච්චි කරනවා මගේ ලයිනින් සඳහා. ඉතින් ඔයාලා අමතක කරන්න එපා. පොප්ලින් පාවිච්චි කරනවා නම් මුලින්ම එක සෝදලා ඊට පස්සේ අයන් කරලා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ සමහර සාරි තියෙනවා ඔයාලා මේක කපපුවම නූල් ගොඩාක් එනවා. ඒ නිසා මතක තියාගන්න මුලින්ම ඔයාලා කපා ගන්න ඕනේ ලයිනින් කොටස්. ඊට පස්සේ ඒ ලයිනින් කොටස් ඔයාලට පුළුවන් ඔයාලා ගන්න ඒ සාරි රෙද්ද මත තියලා මිලිමීටර් 3ක් හෝ 4ක් පොඩක් වැඩිපුර තියලා කපා ගන්න. ඊට පස්සේ අපි මේක මහන අතරතුර අනවශ්‍ය කොටස් ඔයාලට කපලා ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලා කරන්න. එතකොට ඔයාලට පහසුවෙන්ම මේ නූල් ඇදෙන රෙදි වර්ග උපයෝග කරගෙන සාරි බ්ලවුසස් වගේම අනිකුත් දේවලුත් අනිකුත් ඇඳුම් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ සාරි බ්ලවුස් එකේ ලයිනින් කොටසක් කපාගෙන තියෙනවා. මේ ඉදිරිපස කොටස් තමයි. මෙතනදී මම ඔයාලට දෙයක් මතක් කරන්න කැමතියි. සමහර අය කැමති නැහැ ගොඩාක් පපුව නෙරලා පෙන්නනවට සාරි බ්ලවුසස් වල. ඒ වගේ අවස්ථාවල මම මේ පපුව 40ක් තියෙන කෙනෙකුට ගත්ත ඩාට් පළල ඔයාලට පුංචි ප්‍රමාණයකින් අඩු කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම මගේ බ්‍රාකස් සාරි ජැකට් එකට අරගෙන තියෙනවා සයිට් වලට අඟල් 3ක්. ඒ කියන්නේ අඟල් 1.5. එතකොට ඔයාලට පුළුවන් ඒක එකයි කාලා එක පැත්තකට දාගන්න. ඒ වගේම මේ බ්‍රා එකේ යට කොටසේ ඩාට් වලටත් මම අඟල් 3ක් අරගෙන තියෙනවා. ඒ තුනත් ඔයාලට 2.5ක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ පුංචි වෙනස්කම් කරලා ඔයාලට පුළුවන් ඒ වගේ ඇඳුම මහගන්න කෙනාගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ඇඳුම නිර්මාණය කරන්න. ඉතින් සාමාන්‍යයෙන් සාරි බ්ලවුස් එකට ස්පොන්ජ් බ්‍රා එකක් වගේ ඇඳහම ගොඩක් ලස්සනයි. ඉතින් ඒ වගේ අඳින වෙලාවට ඔයාලා මේ ක්‍රමය කරන්න සාරි බ්ලවුස් එක ලස්සනට නිමා කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය බ්‍රා එකක් අඳින වෙලාවට ඒ වගේ පුංචි වෙනස්කම් කරලා ඒ ඩාට්ස් වල පළල පොඩ්ඩක් අඩු කරලා ඔයාලා ගන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනදී මම මේ විදිහට తాවකාලිකව මගේ ඩාට්ස් මාක් කරගන්නවා. ඉතින් ඔයාලට පසු වුණත් මේක කරගන්න පුළුවන්. මොකද සමහර චොක් තියෙනවා අපි මේක මහලා සාමාන්‍ය භාගයට මහනකොට මේවා මැකිලා යන්න පුළුවන්. ඒ වගේ චොක්ස් ඔයාලා පාවිච්චි කරනවා නම් මේ උරහිස් එහෙම ජොයින් කරුවට පස්සේ ඔයාලට පුළුවන් අන්තිමේට ඩාට්ස් මේ විදිහට රෙද්දේ ලකුණු කරගන්න. ඉතින් මම මුලින්ම ඔයාලට මේ විදිහට ඩාට්ස් ලකුණු කරලා පෙන්නනවා. ඉතින් ඔයාලගේ කැමැත්ත පරිදි පහසු විදිහට ඔයාලට පුළුවන් ඩාට්ස් එක ලකුණු කරගන්න. දැන් මෙතනදී මම පෙන්නන්නේ මගේ කපාගත්ත අත් කොටස් දෙක. මෙතනදී මම ලයිනින් තමයි කපාගෙන තියෙන්නේ. මේ කපාගත්ත අත් කොටස් දෙකට ඉදිරිපස් වලට මම මේ විදිහට මාක් කරගන්නවා. එතකොට මට පැටලෙන්නේ නැහැ. ඉතින් මේ කොටස් ටික උපයෝග කරගෙන තමයි මගේ සාරි රෙද්ද මත තියලා මම මේ සියලුම කොටස් කපා ගන්න. ඉතින් ඒක ඔයාලට අමාරු නැහැ. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා තමයි මම මේ විදිහට කාලය ඉතිරි කරගත්තේ. දැන් අපි බලමු අපි මේ කපාගත්ත ලයිනින් කොටස් උපයෝග කරගෙන කොහොමද මේ රෙද්ද මත මේක කපා ගන්න කියලා. ඉතින් අමාරු නැහැ. සාමාන්‍ය පිළිවෙලට ඔයාලා මේ කපාගත්ත පිටුපස කොටස මේ විදිහට තියාගෙන කපා ගන්නවා. මෙතනදී මම මගේ සාරි බ්ලවුස් එකේ පිටුපසට
අඟලක් තියන්නේ නැහැ මෙහුම් ඔස් සඳහා. අඟල් භාගෙ තමයි මේ විදිහට තියාගත්තේ. හේතුව මේක බෝඩරයක් එක්ක අපි මහන නිසා අඟල් භාගයක් හොඳටම ඇති. මොකද ලේසියෙන්ම මේක නිමා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පින් ටිකක් ගහගෙන මේක වටේම කපාගෙන එනකොට මතක තියාගන්න මං කලින් කිව්වා වගේ මිලිමීටර දෙකක් හෝ තුනක් ඒ කියන්නේ නූල් දෙකක් හරි තුනක් හරි ඔයාලා මේකට වැඩිපුර තියාගෙන කපා ගන්න. එතකොට මෙතන නූල් ගියත් ඔයාලට ප්‍රශ්නයක් නැහැ වැඩිපුර තියෙන නිසා. ඉතින් මේ ලයිනින් කොටසේ ගානටම කපා ගන්න එපා. විශේෂයෙන් මේ සාරි රෙද්ද ගොඩාක් නූල් යනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක කරගන්නේ මේ විදිහට. ඉතින් හැම රෙද්දක් මෙහෙම නැහැ. ඉතින් ඔයාලා ඒක තීරණය කරන්න ඕනේ. ඔයාලා පාවිච්චි කරන ඒ රෙද්ද අණුව ඔයාලා සාමාන්‍යයෙන් සමහර රෙදි තියෙනවා එහෙම නූල් යන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවකට මේ ලයිනින් කොටස ගානටම ඔයාලට පුළුවන් ඔයාලගේ සාරි බ්ලවුස් එකට අදාළ ප්‍රධාන ඒ රෙදි කොටසුත් කපා ගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලයින් තියෙනවා නම් අපි කපා ගන්නේ සාරි බ්ලවුස් එකේ උස පළල අණුව දෙකම එකට තියලත් ඔයාලට කපා ගන්න පුළුවන්. හැබැයි මේ විදිහට නූල් යන රෙද්දක කරනවා නම් ඒ විදිහට කරන්න එපා. මොකද චුට්ටක් වැඩිපුර ගන්න අවශ්‍ය වෙන්නේ අපිට සාරියේ ප්‍රධාන කොටස, ඒ කියන්නේ සාරි බ්ලවුස් එකේ ප්‍රධාන කොටසට පාවිච්චි කරන රෙදි කොටසෙන් විතරයි. ඉතින් මම මේ විදිහට මේ මුලින්ම කපා ගන්නේ සාරි ජැකට් එකේ පිටුපස පළුව. ඉතින් ඔයාලට පේනවා මම මේක මැද නැම්මක් ඇතුව තමයි කපා ගන්නේ. ඉතින් මං ඉදිරියටත් ඔයාලට එක එක සයිසස් වලට එක එක මෝස්තර වලට සාරි බ්ලවුස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා මං කලින් කිව්වා වගේ bell button එකත් click කරලා තියාගත්තාම මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මං කපා ගන්න යන්නේ මගේ අත් කොටස් දෙක. ඉතින් මේ අත් සඳහාත් මේ විදිහට බෝඩරයක් මම පාවිච්චි කරන නිසා බෝඩරයක් සහිත රෙදි කොටසක් පාවිච්චි කරන නිසා මේ විදිහට මම තියාගන්නවා. ඉතින් මේ අත දිග ඇරලා තමයි මෙතන මං කපා ගන්නෙ. එතකොට මට ඉදිරිපස පිටුපස මේ එකපාරම කපා ගන්න පුළුවන්. ඒ වගේ මම මෙතනදී රෙද්ද නමලා තමයි කපා ගන්නෙ. මොකද මට එතකොට පුළුවන් මේ රෙදි කොටස් අතට අදාළ රෙදි කොටස් දෙකම කපා ගන්න. ඉතින් ඔයාලට රෙද්ද මත ඔක්කොම පතුරන් ටික එකපාර තියාගෙන කපා ගන්නව නම් මේ අතේ කොටස් දෙකකුත් ඒ වගේම ඉදිරිපස කොටස් පළු දෙකත් පිටුපස පළුවත් ඒ හැම දෙයක්ම එකපාරම රෙද්ද මත තියලත් කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට වෙන වෙනම තමයි කපා ගන්නෙ. මොකද මට යාර එකහමාරක් තියෙනවා ලයිනින් වලටත් ඒ වගේම මගේ මේ සාරියට අදාළ රෙදි කොටසෙත් මට යාර එකහමාරක් තියෙන නිසා මට හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ රෙදි. ඉතින් ඒ නිසා මම මේ විදිහට හැම කොටසක්ම වෙන වෙනම තමයි කපා ගන්න. ඉතින් මම මෙතනදී ඔයාලට පෙන්වුවේ මේ කොච්චර නූල් ප්‍රමාණයක් මේ රෙද්දෙන් යනවද කියලා. ඒ නිසා තමයි මේ මං හැම කොටසක්ම පොඩ්ඩක් වැඩිපුර තියලා කපාගෙන තියෙන්නේ. ඉතින් මතක තියාගන්න මේ හැම කොටසකටම ඉදිරිපස පිටුපස හොඳින් මාක් කරගන්න. එතකොට ඔයාලට මේක පැටලෙන්නේ නැහැ. මොකද විශේෂයෙන් මේ වගේ බෝඩර සහිත රෙදි පාවිච්චි කරනකොට එක වගේම තියෙන රෙදි පාවිච්චි කරනකොට දෙපැත්තම එක වගේ තියෙන රෙදි පාවිච්චි කරනකොට ඔයාලට පැටලෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි නිසා හැමතිස්සෙම හොඳ පිට කන පිට මාක් කරලා තියාගන්න. ඒ වගේම මේ ඉදිරිපස අත් කොටස් මාක් කරලා තියාගන්න. එතනදී ඔයාලට පහසුවෙන්ම මේ සාරි බ්ලවුස් එක මහ ගන්න පුළුවන්. දැන් මම මේ කපා ගන්නේ මගේ සාරි බ්ලවුස් එකේ මේ උඩ කොටස මෙතනදිත් මේ විදිහට පින් කරගෙන අර මං කලින් කිව්ව විදිහට පොඩ්ඩක් වැඩිපුර තියලා කපා ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මේ විදිහට කපා ගන්න දන්නවනම් වීඩියෝ එක ෆාස්ට් දාලා ඔයාලට අවශ්‍ය කොටස් විතරක් බලන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක බලන්නේ මෙහුම් කලාවට අලුත් අය නිසා මේ හැම විස්තරයක්ම මම පොඩ්ඩක් නිවාඩුව කියලා දෙනවා.
ඉතින් මම දන්නවා ගොඩක් අය මේ වගේ දේවල් දන්නවා. ඉතින් දන්න අයට පුළුවන් වීඩියෝ එක ෆාස්ට් දාලා හරි මේක බලන්න අවශ්‍ය කොටස්. ඒ වගේම ඔයාලා දන්නවා මේ විදිහට ඔයාලා වැඩිපුර පොඩ්ඩක් තියලා කපලා මහනකොට මේ එක එක කොටස් පහසුවෙන්ම ඔයාලට නැවත කපා ගන්න පුළුවන්. ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා ඔයාලා හිතන්න එපා මේ ඇයි කන පිටට වඩා හොඳ පිට රෙද්දේ හොඳ පිට පැත්ත ගොඩක් ලොකුවට හිටියේ. එහෙම හිතලා කලබල වෙන්න එපා. මේ කොටස් අනවශ්‍ය කොටස් අපිට පස්සේ කපා ගන්න පුළුවන්. දැන් අපේ බ්ලවුස් එකට අවශ්‍ය ප්‍රධාන කොටස් අපි කපාගෙන ඉවරයි. දැන් අපිට අවශ්‍ය වෙනවා අපේ බ්ලවුස් එක සඳහා බෙල්ට් එකත් ඒ වගේම අපේ විවරේ සඳහා අවශ්‍ය ප්ලැකට් එක හදාගන්න ඒ රෙදි කොටස් කෑලි දෙකකුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට කපා ගන්න වෙනවා අපේ පිටිපස කොටසටත් ඉදිරිපස කොටසටත් අවශ්‍ය කරපටේ. මම මෙතනදී කපා ගන්නේ පිටිපස කොටස සඳහා මගේ කරපටිය. ඉතින් මේ සඳහා ඔයාලට පළල ගන්න පුළුවන් අඟල් 1.5ක් හෝ අඟල් 2ක්. මං අඟල් 1.4-3ක් වගේ හිටින්නට තමයි මේ විදිහට මැද නැම්මක් එක්කලා පිටිපස කරපටිය කපා ගන්නේ. ඉතින් මෙතන අඟල් 1.4-3ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. ගොඩාක් මහතට ගන්න එපා. ඉතින් දැන් මම කපා ගන්න ඉදිරිපසට අවශ්‍ය පේසින් කොටස. මේ කපාගත්ත කොටස් ඔයාලට පුළුවන් පියුසින් දාලා හොඳින් අලව ගන්න. ඉතින් ඔයාලට පේනවනේ කොච්චර නූල් ප්‍රමාණයක් යනවද කියලා. ඉතින් ඒ නිසා තමයි මම අර වැඩිපුර තියලා කපා ගත්තේ. දැන් ඉදිරිපසට අවශ්‍ය පේසින් කොටස කපා ගන්න ඕනේ අපි. ඒ වගේම මම කලින් කිව්වා වගේ බෙල්ට් එක කපා ගන්න ඕනේ. ඉතින් මම මේ දැන් කපා ගන්නේ ඉදිරිපස සඳහා අවශ්‍ය පේසිම. ඉතින් මේ හැම කොටසකටම මම පියුසින් දානවා. ඉන්ටර්ෆේසින් දාලා හොඳින් අලව ගන්නවා. ඉතින් ඔයාලට ගොඩාක් ඝනත්වයෙන් වැඩි ඉන්ටර්ෆේසින් අවශ්‍ය වෙන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ මීඩියම් ප්‍රමාණයේ පියුසින්. ඉතින් ඔයාලා මේ විදිහට අරගෙන මේක හොඳින් අලව ගන්න. මම මේ කොටස් ඔයාලට පෙන්වන්නේ නැහැ. මොකද ඔයාලා දැන් දන්නවා කොහොමද කරගන්නේ කියලා. ඉතින් පිටිපස වගේම ඉදිරිපසටත් මේ විදිහට 1.75 inches තියෙනවා. ඒ වගේම ඉදිරිපස පේසිමට වම් පැත්තටයි දකුණු පැත්තටයි අපි රෙදි කොටස කපා ගන්නකොට ඔයාලා එක බයියස් අතර කපා ගන්න එපා. කෙලින් හිටින්නට කපා ගන්න. ඒ වගේම වම් පැත්තට කපා ගන්නකොට අඟල් 5ක් විතර පල්ලට රෙදි කොටසක් තමයි මම කපා ගන්නේ. මම
සාරියට සාරි ජැකට් එකට පාවිච්චි කරන ඒ රෙද්දත් මේකට ලයිනින් කරගන්නවා. කියන්නේ අපි ලයිනින් සඳහා ගන්න කොටසයි ඒ වගේම සාරි බ්ලවුස් එක මසා ගැනීමට ගන්න පාවිච්චි කරන රෙදි කොටසත් එකතු කරලා තමයි මම මගේ සාරි බ්ලවුස් එකේ වම් පැත්තට ලූප්ස් ටික හදාගන්න ඒ කොටසට මේක පාවිච්චි කරන්නේ. ඉතින් මෙතන අඟල් 5ක් පල්ලට තමයි මම ගත්තේ. ඒ වගේම මෙතන දෙකට නමපුවාම 2මාරක් තියෙනවා. මගේ විවරේ හදාගන්න අනිත් පැත්තේ කොටසට මම ගත්තේ අඟල් 2ක් පළල රෙදි කොටසක් තමයි. දැන් මම මේ විදිහට ඉස්සල්ලාම අපේ බෙල්ට් එකට අදාළ කොටස් වටේ මහ ගන්නවා. ඊට පස්සේ අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරනවා. ඔයාලා හොඳින් මතක තියාගන්න මේ සාරි බ්ලවුස් එක මහ ගන්නකොට ස්ටෙප් බයි ස්ටෙප් මම මේ කියලා දෙන ක්‍රමයේම අනුගමනය කෙරුවොත් විතරයි මේ විදිහට නිමාවක් ගන්න පුළුවන්. නැත්තම් ඔයාලට හිතෙන විදිහට කරන්න ගියොත් ඔයාලට මේ විදිහටම ගන්න බෑ. ඒ හින්දා හොඳින් මතක තියාගන්න මේ ක්‍රමයට අවශ්‍ය නම් ඔයාලා මේ විදිහට කරන්න. එතකොට ඔයාලට පහසුවෙන් මේක කරන්න පුළුවන්. දැන් මම මෙතන කරන්නේ මගේ පිටුපස කොටස් දෙක මේ විදිහට ලයිනින් කොටසයි හොඳ පිට කොටසයි දෙක එකට තියලා කර කොටස වටේ මෙහෙම මහගෙන එනවා. ඒ මහගෙන ඇවිල්ලා ඔයාලට මතකයිනේ මම වැඩිපුර පොඩ්ඩක් ගත්ත ඒ අනවශ්‍ය කොටස මම කරෙන් කපලා ඉවත් කරනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙනවා පේසිම තියලා කොහොමද මේක නිවැරදිව මහගන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයාලට අතේ මහන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ලේසියෙන්ම මම පෙන්නනවා කොහොමද මේක කරගන්නේ කියලා. මම මීට අවුරුද්දකට විතර කලින් වීඩියෝ එකක් ඔයාලට මේක කියලා දීලා තියෙනවා. ඒ සමහර අය මගේ channel එකට අලුත් නිසා ඒ අයටත් එක්ක බලා ගන්න මම ඒ කොටස නැවතත් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා මම මේ වැඩිපුර ගත්ත කොටස තමයි කපලා ඉවත් කරගන්නේ. මෙතනදී ලයිනින් කොටසෙන් ඔයාලා කපන්න එපා. අපේ සාරි බ්ලවුස් එකේ උඩින් අල්ලන රෙදි කොටසෙන් විතරයි මේ විදිහට අපි කපලා ඉවත් කරන්නේ. ඉතින් මේක මම කලින් කිව්වා වගේ ඔයාලා පාවිච්චි කරන රෙදි නූල් යන්නේ නැත්නම් මේ හොඳ පිට කන පිට දෙක මේක ගානට කපා ගන්න. ඉතින් මට මේ අවස්ථාවේදී ඒ විදිහට කරන්න බෑ. මොකද අපි ඉස්සල්ලාම රෙද්ද අඳුන ගන්න ඕන. ඉතින් රෙද්ද අඳුන ගන්න නැතුව අපිට අපේ ඇඳුම නිර්මාණය කරන්න බෑ. ඉතින් රෙද්දට ගැලපෙන විදිහට තමයි අපි ඇඳුම කපා ගන්න ඕනේ. දැන් මම මේ විදිහට පේසිම තියාගෙන තියෙනවා. ඉතින් හොඳින් බලන්න මම මුලින්ම ලකුණු කරගන්නවා මගේ ඉදිරිපස පිටුපස. ඒ කියන්නේ හොඳ පිට කන පිට. ඉතින් මේ විදිහට ඔයාලා කෙරුවොත් විතරයි මේ විදිහට නිමා කරගන්න පුළුවන්. දැන් මම මේක අඟල් කාලක් හිටින්නට වටේම මහගෙන එනවා. ඉතින් ඔයාලට අඟල් භාගයක් උනත් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම තියාගත්තේ මෙහුම් වාසි වලට අඟල් කාලක් නිසා මම ඒ විදිහට මගේ කර මහගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට පින් ටිකක් ගහ ගන්න පුළුවන්. ඒකට පහසුවෙන්ම මේක මහගන්න පුළුවන්. මෙතනදී මම කරෙන් විතරයි ඒ වැඩිපුර ගත්ත රෙදි කොටස කපලා ඉවත් කරගත්තේ මතක තියාගන්න. අනිත් කොටස් වලින් මම තාම කිසිම දෙයක් ට්‍රිම් කෙරුවේ නැහැ. කපලා ඉවත් කෙරුවේ නැහැ. ඒ නිසා ඔයාලට සමහර කොටස් වැඩිපුර පේනවා ඇති මේ මහනකොට. ඉතින් ඒ කොටස් අපි පස්සේ කපලා ඉවත් කරගන්නවා ස්ටෙප් බයි ස්ටෙප්. මේක ක්‍රමානුකූලව කරුවේ නැත්නම් අපිට මේක ලස්සනට නිමා කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මම මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් වලට කියලා දෙන්නේ. ඒ වගේ මේ කොන් ළඟට එනකොට මතක තියාගන්න ඉදිකට්ට ඇතුළට දාලා සපත්තුව විතරක් උස්සලා
මහ ගන්න නැත්තම් මේ ලස්සනට කෝණේ ගන්න අමාරු වෙනවා. දැන් මෙතනදී කට් මාක් දාගන්න ඕනේ. දැන් හොඳින් බලන්න මම කොහොමද මේක හරවලා මහගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මිලිමීටර් 1ක් හෝ 2ක් හිටින්නට වටේම මහගන එන එක. ඉතින් මේ විදිහට කරන්න. මේ කෝනර් ළඟට එනකොට ඉදිකට්ට ඇතුළට දාලා සපත්තුව විතරක් උස්සලා හරියට හරවලා කෝනර් එක ගන්න. දැන් ඔයාලට තියෙන්නේ අපේ ලයිනින් කොටසට මේ අපේ හදාගත්ත ෆේසිම මෙහෙම තියාගෙන අපි ඕවලොක් කරගත්තේ ඒ ලයින් එකේ උඩින් හරියට ලස්සනට මහගෙන එන්න. එතකොට ඔයාලට පුළුවන් මේක අතේ මහන්න නැතුව ලේසියෙන්ම ඔයාලගේ කාලයත් ශ්‍රමයත් ඉතිරි කරගෙන මේ සාරි බ්ලවුස් එක පහසුවෙන්ම නිමා කරගන්න. දැන් මෙන්න මේ විදිහට හරවන්න. දැන් මේ තියෙන්නේ අපේ හොඳ පිට පැත්ති. මේ උඩින් තියෙන්නේ හොඳ පිට පැත්ත. යටින් තියෙන්නේ අපේ ලයිනින් එකේ හොඳ පිට පැත්ත කියලා මතක තියාගන්න. ඉතින් මේ තියෙන්නේ කන පිටවල් පැති දෙක. දැන් මම මේ විදිහට මේ වැඩිපුර තියෙන කොටස් කපා ගන්නවා. මෙතනදී ඔයාලා අත්කට ඉන ඒ කිසි දෙයක් තවම මුකුත් කරන්න යන්න එපා. මොකද අපි ඉදිරිපසයි පිටුපසයි ඔක්කොම මේ කර හදාගත්තට පස්සේ අපිට පිටුපස ඉන හදාගන්න තියෙනවා. ඒ ඔක්කොම කෙරුවට පස්සේ තමයි අපේ මේ සාරි බ්ලවුස් එකට අදාළ ඩාට්ස් ටික මහගන්නේ. ඒ නිසා මුලින්ම අපි කරන්න ඕනේ මේ විදිහට කර කොටස් හදාගන්න එක. ඊට පස්සේ මං අර කලින් කියලා දුන්න විදිහට පිටුපසට වගේම ඉදිරිපසටත් මේ විදිහට පේසිම් මහලා කට් මාක් දාලා අර විදිහටම හරවලා මේක මහගන්න ඕනේ. ඉදිරිපස් කොටස් දෙකයි පිටුපස කොටසයි ඒ විදිහට මහලා තියාගන්න. ඒ වගේම මේ විදිහට කට් මාක් ටිකක් දාගන්නත් අමතක කරන්න එපා. දැන් අපි පිටුපසට කරගත්තා වගේම ඉදිරිපසටත් මේ විදිහට මිලිමීටර් 1ක් හෝ 2ක් හිටින්නට මේ টොප් ස්ටිචින් අපි කරගෙන එනවා. ඉතින් අර මං කලින් කියෝ වගේ
අපි ඕලොක් මැෂිමක් තියෙනවා නම් මේ විදිහට ඕලොක් කරලා ඒ ලයින් එකේ දිගේම මේ විදිහට මහගෙන එන්න. දැන් අපේ ඉදිරිපස කොටස් එකක් මේ විදිහට මහගත්තා. ඉතින් අනිත් කොටසත් ඔයාලට පුළුවන් මහගන්න. දැන් මම මේ මගේ ලයින් එකට නැවත ඩාට් ටික ඇඳ ගන්නවා. මොකද මං කන පිට පැත්තෙන් ඩාට් ඇඳලා තිබුණේ. එතකොට කන පිට පැත්තෙන් ඩාට් ඇඳහම අපිට අර විදියට මහනකොට ඒක ඇතුළට යනවා. ඒ නිසා මම මේ ලයිනින් එකේ හොඳ පිට පැත්තෙන් මේ විදිහට නැවත ඩාට් ඇඳගත්තා. දැන් හොඳින් බලන්න මගේ අත් කට පැත්තෙන් ඒ වගේම අංශේනුත් මේ බ්‍රා කට් එකේ වටේනුත් මේ හැම කොටසක්ම ට්‍රිම් කරනවා. ඒ කියන්නේ අනවශ්‍ය කොටස් අපි කපලා ඉවත් කරගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට විතරයි අපි මේ ඔක්කොම ටික කපලා අයින් කරගන්නේ. මොකද දැන් අපි මේ උරේස් ටික අල්ලගෙන අපේ ඩාට්සුත් අල්ලගන්න නිසා අපිට ඉක්මනින් මේක නිමා කරගන්න පුළුවන්. තවදුරටත් නූල් අරගන්න නැතුව. ඉතින් ඒ නිසා තමයි මම ඒ පිළිවෙලට මගේ බ්ලවුස් එකේ අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරන්නේ. දැන් අපි බලමු කොහොමද අපි මේ උරහිස් මූට්ටු කරගන්නේ කියලා. ඉතින් ඔයාලා හොඳින් බලන්න මම කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේක නිමා කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මම ගොඩක් වීඩියෝස් වල ඔයාලට එක එක ක්‍රම කියලා දීලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයත් මම මුලින් ඔයාලට කියලා දීපු ක්‍රමයක්ම තමයි මේ විදිහට මේ කොටස් තියාගෙන මේ විදිහට අඟල් භාගයක් හිටින්නට මේක මහගෙන ඔයාලට පුළුවන් ඕවලොක් කරගන්න. ඕලොක් මැෂිමක් තියෙනවා නම් නැත්තම් සික්සැට් කරගන්න. ඉතින් මේ විදිහටම අනිත් පැත්තත් කරගන්න. ඉතින් එක පැත්තක් තමයි මම ඔයාලට පෙන්වන්නේ. ඉතින් වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මේ විදිහට අපි කාලය ඉතිරි කරගමු. ඉතින් මේ විදිහටම අනිත් කොටසත් ඔයාලා ජොයින් කරගෙන තමයි අපි පිටුපස මේ විදිහට හදාගන්න යන්නේ. හොඳින් බලන්න. ඉතින් මේ ක්‍රමය සමහර අය දන්නව ඇති, සමහර අය නොදන්නව ඇති. ඉතින් දන්න නොදන්න හැමෝටම නැවතත් බලාගන්න එක්කලා තමයි මම මේක ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම මේ කරන පිළිවෙලටම ඔයාලා මේ විදිහට රෝල් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අඟල් භාගෙ හිටින්නට මේක මහගෙන මේක හරවගෙන ඔයාලට පුළුවන් මේ ඉන කොටසටත් ටොප් ස්ටිචින් කරගන්න. ඒක කරනකොට එකපාර එක දිගටම මේක කරන්න බෑ. ඔයාලට එක පැත්තක් භාගෙට කරලා අනිත් පැත්ත නැවත හරවලා ඒක කම්ප්ලීට් කරගන්න පුළුවන්. සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම අඟල් භාගෙට හිටින්නට මේක මහගෙන එනවා. දැන් හොඳින් බලන්න කොහොමද මම මේ උඩින් මැස්ම මහගෙන ඉන්නේ කියලා. So you don't be able to finish it off in one go. Make sure do it in half and half. So you will be able to do this top stitching quite neatly. ඉතින් මේ විදිහට අපේ පිටුපස්ස කොටස අපි සම්පූර්ණ කරලා ඉවරයි. දැන් තමයි අපේ ඩාට්ස් ටික අපි මහගන්න යන්නේ. මෙතන ඩාට්ස් මහනකොට ඔයාලට මේ ඩාට්ස් මැදින් මැස්මක් මහගෙන ඇවිල්ලා ඊට පස්සේ මේක මහගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මැදින් පින් ටිකක් ගහගෙන ඒ විදිහට
ඩාට්ස් මහ ගන්නත් පුළුවන්. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනි ඩාට්ස් මහනකොට මේක ඉවර කරනකොට මේක ටැග් කරන්න යන්න එපා. ඔයාලගේ ටෙන්ෂන් එක එකහමාරට හෝ එකට අඩු කරගෙන ඔයාලා මේක නිමා කරගන්න. ඉතින් අමාරු නැහැ. එතකොට අපිට මේක ටැග් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කරලා අඟලක් විතර ඉතිරි කරලා තමයි මේ නූල කපලා ඉවත් කරගන්න ඕනේ. එතකොට මේක ගැලවීමකට ලක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා තවත් මේක සිකුව කරන්න නම් ඔයාලට මේක පහලින් පුංචි ගැටයක් ගහගන්නත් පුළුවන්. මහන් නැතුව සාමාන්‍යයෙන් නූලට චුට්ටක් එහෙම කරනවා නම් මේ අඟලට වඩා අඟල් 2-3ක් විතර තියාගෙන ඊට පස්සේ මේ නූල හොඳින් විවර කරලා ඔයාලට ගැට 2-3ක් ගහගන්න පුළුවන් මේ කෙරවලින්. ඉතින් ඒ ක්‍රමය කරන්නත් පුළුවන්. ඉතින් කැමති විදිහට පහසු විදිහට ලස්සට නිමා කරගන්න පුළුවන් ඔයාලගේ මේ සාරි බ්ලවුස් එක. ඉතින් මේ විදිහට ඉදිරිපස පළු දෙකම අපි ඩාට් දාගමු. ඒ වගේම මෙතනදී මම මගේ සාරි බ්ලවුස් එකේ අයිතිකාරයාගේ ෆොටෝස් දාලා තියෙනවා. හැබැයි පිටුපස කොටස විතරයි මම දාලා තියෙන්නේ. මොකද එයා මුස්ලිම් නිසා එයා කැමති වුන්නේ නැහැ. ඉදිරිපස කොටසේ පික්චර්ස් YouTube එකට දානවට. ඉතින් ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් ඔයාලා මේ විදිහට බලන්න ඕනේ මේ බෙල්ට් කොටස් අල්ලගන්න කලින් අපි මහගත්ත මේ ඩාට්ස් හරි ගානට ලස්සනට තියනවද කියලා. දැන් අපි මේ කොටස් මහගෙන ඉවරයි. දැන් මම ඔයාලට කියලා දෙනවා මේ ඩාට් කොහොමද අපි ලස්සනට ටැග් කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට නමා ගන්න. නමලා මේක මහගන්න. දෙපැත්තට හිටින්නට. ඒ කියන්නේ අපේ දැන් ඉදිරිපස්ස කොටස් දෙකක් තියෙනවානේ. එතකොට ඔයාලගේ වම් අත පැත්තටයි දකුණු අත පැත්තටයි වෙන්නට තමයි මේ අපේ බ්ලවුස් එකේ ප්‍රධාන ඩාට් කොටස් අපි මේ විදිහට නමලා ටැග් කරගන්න ඕනේ. හොඳින් බලන්න. දෙපැත්තට විහිදෙන්නට එක පැත්තකට නෙමෙයි. ඉතින් ඒ විදිහට අපි ඩාට් එක පොඩ්ඩක් නමලා මහ ගැනීමෙන් මෙතන අපේ සාරි බ්ලවුස් එක ඇඳහම කිසිම හිරවීමක් මුකුත් වෙන්නේ නැහැ. ලස්සනට මේක එහෙට මෙහෙට ගිහිල්ලා පිළිවෙලට අපේ ශරීරයට ගැලපෙන විදිහට තියෙනවා. ඉතින් දැන් මම මේ විදිහට මෙහෙම වටේම මහගෙන එනවා. ඉතින් ඔයාලට මේ මහගෙන එන ගමන් මේක ටැග් කරගන්න පුළුවන් අර විදිහට හරවලා. ඉතින් ඔයාලා දැන් දැක්කා මේ වෙලාවෙදි තමයි මම මේ වටේම මහගෙන එන්නේ. මම මුලින් මේ කොටස් කිසිම දෙයක් මහගත්තේ නැහැ. මොකද අපිට එතකොට ඒ කර කොටස් හදාගන්න බැහැ මං කරපු විදිහට. ඒ නිසා මේ ඔයාලා මේ හැම දෙයක්ම පිළිවෙලට ෆලෝ කරන්න. ඉතින් එහෙම කෙරුවොත් විතරයි ඔයාලට මේ විදිහට මහගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉදිරිපස්ස කොටස් දෙකම මම මහගන්නවා. දැන් අපිට තියෙන්නේ යෝග කොටස් දෙක
මේ බෙල්ට් කොටස් දෙක අල්ලගන්න. ඉතින් මෙතනදිත් මම ඔයාලට තව ක්‍රමයක් කියලා දෙනවා. ඉතින් ඔයාලා දන්නවා මගේ වීඩියෝස් වලින් හැම වෙලාවෙම මම ඔයාලට අලුත් ටිප්ස් අරන් එනවා. ඉතින් මේ විදිහටත් ඔයාලට යෝග කොටස අල්ලන්න පුළුවන්. ඒත් මම ඒ විදිහට නෙමෙයි අද අල්ලන්නේ. ඉතින් ඒකම වැරදි නැහැ. හැබැයි ගොඩාක් නීට් වෙන්නේ මම අද මේ ඔයාලට කියලා දෙන ක්‍රමයට මැහුවොත් තමයි. එතකොට අපිට සාරි බ්ලවුස් එකේ කිසිම සීම් එකක් පේන්නේ නැහැ. හොඳින් බලන්න මම කරන විදිහ. මේක ක්‍රම කිහිපයකට නිමා කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඔයාලා හොඳට මතක තියාගන්න මේ අංශයි විවරේ පැත්තේ පටල ගන්න එපා. ඉතින් මේ තියෙන්නේ අංශේ. දැන් මේ විදිහට තියලා අනිත් කොටස යටින් තියලා එකපාරම පින් කරගන්නත් පුළුවන්. මේ විදිහට හොඳින් බලන්න. ඒක එක ක්‍රමයක්. මෙහෙම තියලා මෙන්න මේ විදිහට එකපාර පින් කරගෙන මහගෙන ඉන්නත් පුළුවන්. There are several ways to you can finish it up your belt. So I'm showing you few method in here. Just follow whatever is comfortable for you. ඒ වගේම මෙතනින් චුට්ටක් විතර එළියට පන්නලා තමයි අපි මේක අල්ලගන්නේ. නැත්නම් අපිට මේක ලස්සනට මහ ගන්න බෑ. ඉතින් මම මේ කියලා දෙන විදිහටම කරන්න. නැත්නම් ඔයාලගේ පුරුදු පරිදි ඒ කරගත්ත ක්‍රමයට උනත් ඔයාලට මහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට මම මේ ලස්සනට නිමා කරගන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි අදත් අරගෙන ආවේ. ඉතින් මේ ක්‍රමය මම කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ සමහර අය දැකලා නැත්නම් ඒ අයටත් බලා ගන්නත් එක තමයි මම අදත් ඔයාලට මේ විදිහට කියලා දෙන්නේ. ඉතින් අඟල් භාගයක් හිටින්නට මේක මහගන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මේකට කට් මාක් දෙක තුනක් දාගන්නත් පුළුවන්. කට් මාක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ගොඩාක් කර්ව් ගතියක් නැති නිසා. ඒත් ඔයාලට කැමති නම් කට් මාක් දෙක තුනක් දාලා ඊට පස්සේ මේක හරව ගන්න පුළුවන්. ඉතින් මේ කොටස ඕලොක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේක පහසු ක්‍රමයක් විශේෂයෙන් ඕලොක් මැෂිමක් නැති කෙනෙකුට. ඉතින් මේ විදිහටම අනිත් කොටසත් නිමා කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් උඩින් මැස්මක් ඕනනම් මහගෙන ඉන්න. මේ විදිහට එකත් අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් විතරක් කරගන්න. නැත්නම් නිකන් අයන් කරලා තියාගන්නත් පුළුවන් ඔයාලට. දැන් මම මේ අත් කොටස තමයි ලයිනින් කරගන්නේ මේ විදිහට.
අඟල් භාගයක් හිටිනියට මහගෙන ඊට පස්සේ මේ විදිහට টොප් ස්ටිචින් ගහගෙන ඔයාලට පුළුවන් පින් ටිකක් ගහගෙන අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරගන්න. ඉතින් ඔයාලට මතකයිනේ මම මේ කපා ගත්ත හැම රෙදි කොටසකම පොඩ්ඩක් වැඩිපුර කොටස් තියලා තමයි කපා ගත්තේ හොඳ පිට පැත්තෙන්. ඒ කියන්නේ සාරි බ්ලවුස් එකේ හොඳ පිට පැත්තෙන් මහන රෙද්දට තමයි මම එහෙම කරගත්තේ. ඉතින් මේ විදිහට ඉදිරිපස මාක් කරගන්න. එතකොට ඔයාලට මේක පැටලෙන්නේ. දැන් අපි අත් කොටස් දෙකම මහගෙන ඉවරයි. අපි බලමු කොහොමද මේක ජොයින් කරගන්නේ කියලා. මෙතනදී හොඳින් බලන්න. ඔයාලා මේක පටලව ගන්න නැතුව මේ විදිහට මුලින්ම මේ පිටිපස සහ ඉදිරිපස අංශ දෙක හරියට එකට තියාගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා ඉහළින් අඟල් භාගයක් වැඩිපුර අපිට තියෙනවා. මොකද අපි පිටිපස්ස අත්කට කපනකොට අඟලක් වැඩිපුර ගත්තා. මතක ඇතිනේ 5යි කාල වෙනකොට 6යි කාලක් ගත්තා. එතකොට අපි සාමාන්‍යයෙන් කුර්තා බ්ලවුස් මහනකොට එහෙම කරගන්නවානේ. ඒ වගේ වෙලාවකට අපි ඔයාලා දන්නවා කොහොමද මේක ජොයින් කරගන්නේ කියලා. එතකොට අපි මේ අපේ අත් කොටස අල්ලගන්නේ මෙන්න මෙතනින්. මේක හරියට නමා ගත්තාම අපි උරහිස ජොයින් කරගත්ත තැන ඉඳලා අඟල් භාගයක් ඉහළට යනවා. එතකොට එතන තමයි අපි මාක් කරගෙන අපේ අත් කොටස හරි මැද තියාගන්නේ. මම නැවතත් ඔයාලට මේක පැහැදිලිව පෙන්නන්නම්. මේසෙට අරන් ගිහිල්ලා හොඳින් බලන්න. මේ තියෙන්නේ ඉස්සෙල්ලාම මේ අංශ හරියට තියාගන්න. එතකොට තමයි අපේ ඉදිරිපස සහ පිටුපස අපිට පැහැදිලිව පේන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ඉදිරිපස කොටස හැරීමකට ලක් වෙලා තියෙනවා. මොකද අපි ඉදිරිපස සහ පිටුපස වෙනස් විදිහට කපන නිසා අපේ ඉදිරිපස හැමතිස්සෙම මේ විදිහට ගැඹුරට තමයි පොඩ්ඩක් තියෙන්නේ පිටුපසට වඩා. ඉතින් මේ විදිහට තියාගත්තාම අපි උරහිස ජොයින් කරගත්ත ඒ තැනින් අඟල් භාගයක් ඉහළට තමයි හරි මැද එන්නේ. එතෙන්ට මේ විදිහට මාක් එකක් දාගෙන ඊට පස්සේ මං කලින් කිව්වා වගේ ඔයාලා ලෑස්ති කරගත්ත ඔයාලගේ අත් කොටස හරි මැද මේ මම මාක් කරගත්ත තැනට තියලා දෙපැත්තට හිටින්නට පින් කරගන්න. ඊට පස්සේ දෙපැත්තට හිටින්නට මහ ගන්න අඟල් භාගෙට. ඉතින් ඔයාලා ඒ විදිහට කෙරුවොත් ඔයාලගේ අත රැලි ගැන්වීමකින් තොරව ලස්සනට නිමා කරගන්න පුළුවන්. ඉතින් කරලා බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගොඩාක් ලෙසන්ස් ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ විදිහට වම් පැත්තත් දකුණු පැත්තත් ලකුණු කරගන්නවා. එතකොට මට ලේසියෙන්ම මගේ අත් කොටස් එක මේ ජොයින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ විදිහට මෙතන ඉඳලා ඉහළට යන්න එපා. ඒක වැරදි ක්‍රමයක්. විශේෂයෙන් සාරි බ්ලවුස් එක ඔයාලා එහෙම කරනකොට ඔයාලගේ සාරි බ්ලවුස් එකේ අත උස්සන්න බෑ. රැලි වැටෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා ඔයාලා මේ ක්‍රමයට කරලා බලන්න. ඔයාලගේ සාරි බ්ලවුස් එකේ අත් කොටස් ලස්සන නිමා කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හරියට මැච් වෙන්න ඕනේ. ඔයාලා මේක පින් කරගන්නකොට නිවාඩුව කරගන්න කලබල වෙන්න එපා. සමහර වෙලාවට මේ අත් කොටසට වඩා කඳ කොටස චුට්ටක් මදි වුණා කියන්නකෝ. අඟල් කාලක් වගේ ඒ වගේ අවස්ථාවක මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවකට ඔයාලට පුළුවන් මේ අපේ අත් කොටස නෙමේ අපේ ආම් හෝල් එක තියෙනවනේ අපි කපාගත්ත. ඒක චුට්ටක් විතර යන්තමට අදින්න. ඒක ඇදීමකට ලක් වෙන්නේ නැහැ ලේසියෙන්. මොකද අපි මැස්මකුත් මහල්න තියෙන්නේ. ඒ නිසා යන්තමට තමයි ඒක ඇදෙන්නේ. මේ විදිහට
යන්තමට ඇදගෙන ඒ වෙනස්කම ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මෙතනදී මට කිසිම අපහසුතාවකින් තොරව මේක ජොයින් කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ පැත්ත කොහොමද කියලා. ඉතින් අර විදිහට මම පින් කරගෙන එනවා. ඊට පස්සේ මේක මහනකොට ඔයාලා ඉහළ සිට පහළට තමයි යන්නේ. කියන්නේ එකපාරම මහගන්න යන්න එපා. මැද සිට පටන් අරගෙන වම් පැත්තට මහලා නැවතත් මැද සිට පටන් අරගෙන දකුණු පැත්තට මහන්න. ඉතින් ඒ විදිහට ඔයාලා කරගත්තොත් මේ සාරි බ්ලවුස් එකේ අත ලස්සනට ඔයාලා නිමා කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මගේ එක තැනක මේ විදිහට හිදසක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක මම මොනවද කරගන්නේ? ඒ වගේ අවස්ථාවක් කියන්නේ ඔයාලගේ මේ කඳ කොටස පොඩ්ඩක් විතර මදි වගේ. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් චුට්ටක් මේක නැවත පින් ගලවලා හදාගන්න. එහෙමත් නැත්නම් හරි ගියේ නැත්නම් කඳ කොටස යන්තමට ඇදීමකට ලක් කරන්න. ඉතින් මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පේනවා මේ පින් ටික මම නැවත පොඩ්ඩක් එහෙට මෙහෙට ගලවලා මේක හදාගන්න පුළුවන්. මොකද මේක කිසිම වැඩිවීමකින් හෝ අඩුවීමකින් මැහිලා නැහැ. ඒ නිසා මට මේක ලස්සනට පින් කරගන්න පුළුවන් වුණා. දැන් මේක අපි මැෂිම ළඟට අරන් ගිහිල්ලා මහමු. මතක තියාගන්න මේ මුදුනේ සිට දෙපැත්තට හිටින්නට තමයි මේක අපි ජොයින් කරගන්න ඕනේ. පහළ සිට මහගෙන ඉන්න එපා. ඉතින් මේ විදිහට මම එක අතක් මහලා තියෙනවා. අනිත් අත අපි බලමු කොහොමද මහගන්නේ කියලා. මේ විදිහට අර මං කලින් කිව්වා වගේ පින් ටික ගහගෙන ඒ පින් ගලව ගමින් තමයි අපි මේක ඇඟල් භාගෙට මෙහුම් වාසේ හිටින්නට ජොයින් කරගන්නේ. ඉතින් මේ විදිහට අත් කොටස දෙපැත්තට මහගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ඕලොක් මැෂිමක් තියෙනවා නම් ඕලොක් කරගන්න. නැත්නම් zig zag කරගන්න. දැන් අපේ අත් කොටස් දෙකම අල්ලගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ අංශ ටික මහගන්න. ඉතින් මම එක අංශයක් මේ විදිහට මහගෙන තියෙනවා. අනිත් අංශය කොහොමද මහගන්නේ කියලා බලමු. ඉතින් ඔයාලගේ අතවට දෙකට බෙදාගෙන ඒ ගත්ත මීම අපි මේ විදිහට අපේ අතේ ලකුණු කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා මගේ අංශය සඳහා මම ගත්තේ අඟලක් මෙහුම් වාසි වලට. ඉතින් ඔයාලට පුළුවන් ඊට වඩා වුණත් ගන්න. ඉතින් මම මෙතනදී අඟල ගත්ත නිසා මගේ මේ අඟල මම මේ විදිහට මහගෙන එනවා. එතකොට මට නැවත මිමි මැන ඉන්න ඕනේ නැහැ. මොකද මම ගත්ත මෙහුම් වාසි ඒ විදිහටම මම මහගෙන ආපුවම මගේ මේ ක්ලයන්ට් අදාළ සාරි බ්ලවුස් එක ඇඟේ ගානට නිමා කරගන්න පුළුවන්. දැන් අපි අංශ දෙක මේ විදිහට මහගෙන තියෙනවා. දැන් අන්තිමේට තමයි මේ විවරය සඳහා පටි අපි අල්ලගන්නේ. මෙතනදී මතක තියාගන්න ඔයාලා මේ වම් යත පැත්තට අල්ලන පේසිමට අඟල් 4ක් හෝ 5ක් පල්ලට තියාගන්න. ඉතින් මම අඟල් 5ක් අරන් තියෙනවා. අඟල් 5ක් පළල මේ විදිහට රෙදි කොටසක් අරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේක අල්ලගන්නේ කියලා. ඉතින් ඒ අපි මහගත්ත රෙදි කොටස තියෙනවනේ. අපි මෙන්න මේ විදිහට මේක තියාගන්න ඕනේ. හොඳින් බලන්න.
ඉතින් මේ විදිහට අපි පොඩ්ඩක් ට්‍රිම් කරලා මම මේ පෙන්වලා දෙන විදිහටම ඔයාලා කරගන්න. ඉතින් මට බල කරන්න බෑ. ඔයාලට මම ආරාධනා කරනවා ඔයාලා කැමති නම් මේ විදිහට කරන්න. එතකොට ඔයාලට පුළුවන් පහසුවෙන්ම මේ විදිහට ලස්සන සාරි බ්ලවුස් එකක් මහගන්න. ඉතින් මම මීට කලිනුත් ඔයාලට මේ විදිහට බෙල්ට් මසා ගන්න විදිහ කියලා දීලා තියෙනවා ලූප්ස් අල්ල ගන්න. මෙතනදී අපි මේ ලූප්ස් ටික තමයි මහගන්න යන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම ඔයාලට මේ පෙන්වලා දෙන විදිහට ලූප්ස් ටික මහගන්න. දැන් මම මේ මහගන්නේ මේ විදිහට අඟල් භාගයක් වෙන්නට ඉස්සෙල්ලාම මම මහගත්තා. ඊට පස්සේ මගේ මේ රෙදි කොටස දෙකට නමාගෙන මේ විදිහට මහගන්නවා. මේකේ දිග තමයි 2 inches තියෙනවා. අඟල් දෙකක් පල්ලට තමයි මම මේක අරන් තියෙන්නේ. ඊට පස්සේ මම මේක දකුණු පැත්තේ කොටසට තියලා හොඳින් මහගන්නවා. ඉතින් මේක නිමා කරගන්න පුළුවන් මැස්මෙන් මහලත් නමලා එහෙමත් නැත්නම් අතින් මේක මහගන්නත් පුළුවන්. ඉතින් මම මේක අතින් තමයි නමලා මහගන්නේ. අනිත් සියලුම කොටස් මම මැෂිමේ තමයි මෙහෙව්වේ. ඉතින් මේ විදිහට අවසානෙත් ඔයාලා පොඩක් නමලා මහගන්න. එතකොට මේක රෝ එජ් වෙන්නේ නැහැ. ලස්සනට නූල් අදින්න නැතුව තියාගන්න පුළුවන්. දැන් මේ විදිහට මම නමා ගන්නවා. ඉතින් ඊට කලින් ඔයාලට මේක උඩින් මැස්මක් ගහගෙන ඉන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාලා කැමති නම් කරගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. So you will be able to finish it off by hand or using the sewing machine, but I'm going to do by hand. Finally you can attach some hooks and finish it off your sari blouse. ඉතින් ඔයාලා මේ විදිහට ඉදිරි පස්සේ දකුණු පැත්ත අතින් මහගන්න, ඒ වගේම හුක්ස් ටික අල්ලගන්න. ඉතින් මේ වගේ ලස්සන නිමාවකින් යුතු
සාරි ජැකට් එකක් ඔයාලටත් නිමා කරගන්න පුළුවන්. මතක තියාගන්න අමතක කරන්න එපා. මං ඔයාලට කියලා දුන්නු ගොඩාක් ටිප්ස් ඔයාලට පුළුවන් පොතක ලියාගන්න. ඒ වගේම ඔයාලගේ ලස්සන නිර්මාණ මගේ Facebook page එකටත් එවන්න අමතක කරන්න එපා. ඉතින් ගොඩක් දෙනෙක් යාළගේ නිර්මාණ එකතු කරනවා. ඉතින් ඒවා දකින්නකොට මට තව තවත් වීඩියෝස් කරන්නට කැමැත්ත ඇති වෙනවා. ඒ වගේම ඔයාලටත් පුළුවන් මේ සාරි බ්ලවුස් එකත් මහලා ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔයාලට පේනවා අපේ සාරි බ්ලවුස් එක අපි ලස්සන නිමා කරගෙන තියෙනවා. ඉතින් මට විතරක් නෙමෙයි ඔයාලටත් පුළුවන් මටත් වඩා හොඳට නීට් එකට සාරි බ්ලවුස් එකක් කරන්න. ඉතින් නැවතත් හමුවෙමු ඔයාලා හැම දිනාටම ප්‍රයෝජනවත් වීඩියෝකින්. ඉතින් ඔයාලා හැම දිනාම පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. Thank you so much for watching my video. See you with another valuable video. Till then, take care. Please don't forget to subscribe and share my videos with your friends and family. Take care then. Bye bye. ඉතින් ගිහිල්ලා එන්නම් යාළුවනේ. නැවතත් හමු වෙමු. ඔයාලා හැම දිනාටම ප්‍රයෝජනවත් වීඩියෝකින්.